අයබෝවන් ඔබ සාදරයෙන් පිළිගන්නවා ඊළඟ පාඩමට possessive ඉබොඩ් එකේ තියෙන possessive pronouns කියන පාඩම. දැන් පුතාලට මතක ඇති ගිය වීඩියෝ වේදී අපි subjective pronouns කියන ගත්තා. I, we, you ඊළඟට they, he, she කියලානේ. ඊළඟට objective pronouns අපි ඉගෙන ගත්තා. ඊළඟට possessive adjective ඉගෙන ගත්තා. ඒ කියන්නේ මෙන්න මේ තුන් දෙනා. I, me ඊළඟට my කියවනේ. ඊළඟට we, us, our. You, your කියලා ඉගෙන ගත්තා. ඊළඟට they, them, they are. මෙන්න මේ කොටස් ටික බහුවචන හැටි අපි ඉගෙන ගත්තා. මොනවද? I කියන්නේ මම, me මට මාව, my මගේ. We අපි, us අපට අපව, our අපේ. You ඔබ, you ඔබට ඔබව. එහෙම නැත්නම් පුතේ බහුවචන આવොත් ඔබලාට ඔබලාව. your ඔබේ. ඊළඟට they කියන්නේ ඔවුන්, them ඔවුන්ට ඔවුන්ව, they are ඔවුන්ගේ. ඊළඟට පුතාලා ඉගෙන ගත්තා he ඔහු, ඊළඟට him ඔහුට ඔහුව, ඊළඟට his ඔහුගේ. බලන්න දැන් she කියන එක she, ඊළඟට her ඒ කියන්නේ ඇය, ඇයට ඇයව. ඊළඟට her කියනවා ඇගේ කියලා කියන්නේ. අවසාන පුතාලා ඉගෙන ගත්තේ බලන්න පුතේ it කියලා. පේනවද බලන්න? it ඊළඟට ඌ එහෙම නැත්නම් ඒක. it කියනවා ඌට ඌව. මෙතන its කියනවා උගේ කියන්නේ. බලන්න බෝඩ් එකේ පේනවද කියලා? එතකොට යට කොටස it ඌ එහෙම නැත්නම් ඒක. එතකොට it ඌට මෙතන it ඌට ඌව ඊළඟට its කියන්නේ උගේ. මෙන්න මේ කොටස් ටික තමයි. මේ කිව්වේ subjective pronoun, මේ කිව්වේ objective pronoun, මෙතන මම කියනවා possessive adjective කියලා. එතකොට මම මේවට ඉදිරියේදී නම් දානවා. නම දාන්න නැතුව ඉලක්කමක් දෙනවා. මේ බලන්න 1 2 3 කියලා. මම subjective pronouns වලට ඒක කියනවා. මතකද දෙක නින්දේ අවසානයේ මම පැහැදිලි කරනවා. දෙක දානවා objective pronoun, තුන දානවා possessive adjective වලට. හොඳයි. එහෙනම් මේ කොටස අපි ගිය සතියේ ඉගෙන ගත්ත පාඩම. දැන් පුතාලා මේ බලන්න. possessive pronoun කියන එක. possessive pronoun කියන එක අපි මෙහෙම දෙනවා. දැන් I කියලා ගත්තාම අපිට හම් වෙනවා I ගෙන් මෙන්න මෙහිම mine කියලා. mine කියන්නේ පුතේ මගේම. ඔය හරි ලේසි. ඔය බලන්න මගේම. ඊළඟට we කියන කෙනාට ගත්තොත් අපිට මෙතෙන්ට එනවා ours කියලා. ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් පුතේ අපේම. ඊළඟට you කියන එක ගත්තාම you ගේ possessive pronoun එක තමයි yours කියලා එනවා. සිංහල තේරුම් දෙකක් තියෙනවා. එකක් ඔබගේම, ඊළඟට බහුවචනයට ආපුවාම ඔයන්න හරි ලියන්න නේද? ඔබලාගේම කියලා එනවා. මෙන්න මේ විදිහට you කියන එකේ possessive pronoun එක yours. ඊළඟට they කියන එක ගමු. they කියන කෙනාගේ මෙතෙන්ට අපි එනවා theirs කියලා. එහෙනම් theirs කියන්නේ ඔවුන්ගේම. බණ්ඩ අගට තියෙන වචනේ බලන්න. ඔවුන්ගේම. ඊළඟට he කියලා ගත්තාම he ගේ අපිට හම් වෙනවා his. හැබැයි මෙතන අපි සිංහලෙන් කියන්නේ පුතා මොකක්ද? ඔහුගේම. ඔහුගේ මේ ඔයන් හදන්න. ඔහුගේ. ඊළඟට she කියන්නේ අය. ඊළඟට අපි දානවා hers කියලා. ඇගේම. මේ බලන්න ඇගේම. it කියන එක දෙනවා
මෙහා පැත්තෙන් මම ලියනවා its කියලා. එතකොට තේරුම උගේම. දැන් හරි ලේසි මතක තියාගන්න. බය පේනවද මේ හැම එකම මගේම අපේම ගේම පේනවද මේ ඔබගේම ඔබලාගේම මේ හැම එකටම ගේම කියලා දැම්මම සිංහල පාඩම් වෙන්න පුළුවන්. එතකොට මේ බලන්න I නම් mine මගේම ours අපේම yours ඔබගේම ඔබලාගේම theirs ඔවුන්ගේම his ඔහුගේම hers ඇගේම its කියන්නේ උගේම. එහෙනම් පුතාලා මේ ටික ලියා ගමු possessive pronouns මෙන්න 7 දෙනා ලියුවා. පාඩම් කරන ලේසියෝ ගේම කියලා ඉන්නේ. හරි. එහෙනම් මේ චුට්ට ඔන්න පුතාලා ඉගෙන ගන්නවා possessive pronouns. දැන් අපි මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලන්න හදන්න. මම ලියන්න කාලය දුන්නා. මම හිතනවා ඔබට ලියගන්න පුළුවන් වෙන්නේ නැති. දැන් අපි එමු භාවිතා කරන්නේ කොහොමද? The usage. මේ පාඩම භාවිතා කරන්නේ කොහොමද? අපි කියනවා මෙහෙම. මෙතන ඈත තියෙන දෙයක් පෙන්නමු. මම මෙහෙම කියනවා මේ බයිසිකලේ ඔන්න පුතේ ඈත තියෙනවා. මේ බයිසිකලය පෙන්නලා හිටන් මම කියනවා වාක්‍යයක් කොහොමද අර බයිසිකලය මගේ කියලා. එතකොට මම කියන්නේ අර බයිසිකලය මගේ. Then how can you say අර බයිසිකලය මගේ? That bicycle. හරි easy. අර බයිසිකලය. That bicycle is මම මෙතන තේස්තනක් දාලා වරහන් ඇතුලේ අයි දෙන්නම්. අයිගෙන් ගැලපෙන කෙනා ලියන්න කියලා කියනවා. එතකොට that bicycle is මගේ. මගේම කිව්වහම mine නෙමෙයි දාන්නේ මෙතෙන්ද මොකද්ද? Mine. එහෙනම් අපි කියනවා that bicycle is mine. අර bicycle මගේ. That bicycle is mine. මේ බලන්න. මෙන්න මම ගියක් අඳිනවා. හරිද? මම කියනවා මෙහෙම. මේ නිවස අපි කියමු ඇගේ කියලා. එතකොට මම කියන්නේ this house මේ නිවස. හරි ලේසියි. මේ නිවස කියන්නේ this house. This house is ඇගේ. දැන් ඇයට කියන්නේ she නේ. එතකොට she ගේ මොකක්ද ඇගේම කියන්නේ? This house is hers. This house is hers. මේ නිවස ඇගේ. This house is hers. හරි. තව එක්සැම්පල් එකක් බලන්න. අපි ඈත තියෙන ඔන්න අපට දුරින් තියෙන මේ ටේබල්ස් ටිකක් අලින්නකෝ. ඒ කියන්නේ මේස ටික. ළමා මේස. ඩෙස්ක් කියලා අපි ගමුනේ. ඔන්න ඩෙස්ක් ටිකක් කියන්නේ ඔබ ළඟින්. හරි. ඔහොම ඩෙස්ක් ටිකක් අපි අඳලා තියෙනවා. එතකොට මේ ඩෙස්ක් ටික පෙන්නලා මම කියනවා අර තියෙන ඩෙස් අර තියෙන ළමා මේස ඔවුන්ගේ. එතකොට අර කියලා කිව්වහම that නෙමෙයි ගන්නෙ. අර කිව්වහම මෙතන බහුවචනයි මේ ගොඩක් තියෙනවා. ඒ නිසා අර කියන්න that නෙමෙයි පුතා බහුවචනේ මොකද්ද those කියලා ගන්නෙ. එතකොට those des අර des those des are මම හිතනක් දුන්නොත් ඔවුන්ගේ කියන්නේ දේගේ මොකක්ද දෙන්නේ? ඔවුන්ගේ කියන්න පුතා ලියන්නේ theirs කියලා. එහෙනම් කොහොමද කියන්නේ? Those des are theirs. අර ළමා මේස ඔවුන්ගේ. Those des are theirs කියලා කියනවා. හරි. එහෙනම් අපි I gave you 3 examples. මම උදාහරණ 3ක් දුන්නා. හරි. තවත් බලමු අපි උදාහරණ කීපයක් දීලා. හරි. ලියා ගන්න පුළුවන් හැමෝටම. හරි. දැන් මේ බලන්න හතරවෙනි උදාහරණය. තුමා කරනවා නම් මේක. Right. Example number 4. හතරවෙනි උදාහරණේ බලන්න. හතරවෙනි එකට මම දෙනවා මෙහෙම. අපි බෙන්නමු ඔහි බෑගයක් ගන්න. ඔන්න බෑගයක් ගන්න.
මම කියනවා මේ බෑගය කොල්ලෙක්ගේ මේ බෑගය ඔහුගේ මොකද මම කියන්නේ මේ බෑගය ඔහුගේ. ඒතර මේ බෑගයට මොකද්ද? this bag. ඒතර මේ බෑගය this bag is කාගේද? ඔහුගේ කියලා මම කියන්නේ. ඒතර ඔහුගේ කියන්නේ මොකද්ද පුතේ? his. එහෙනම් this bag is his. මේ බෑගය ඔහුගේ කියන්නේ. හරි. number 5. මේ බලන්න. මම බහුවචනයක් කියන්න හරියන්නේ. නෑ. අපි එක වචනයක්ම හම්බුනම මේ බලන්න. අනමක් කුරුළු කූඩුවක් කෑන්නා. හරිද? right. දැන් මම ඔන්න අතට තියෙන්නේ. හරිද? this අපි add කරමු. මොනවද එක් කරනවා කියන්නේ? කුරුළු කූඩුවක් ඈතින් තියෙන එක මම පෙන්නලා තියෙනවා. that nest අර කුරුළු කූඩුව that nest is අර කුරුළු කූඩුව is මම වරහන් ඇතුළේ දෙන්නම් it කියලා. දැන් මොකක්ද ගැලපෙන්නේ? අර කුරුළු කූඩුව උගේ කියලා කියනකොට that nest is it දුන්නේ හින්දා මෙතෙන්ට ගැලපෙනවා මොකද්ද? it's highway මං මෙහෙම කාර් එකක් හඳිනවා. දැන් මේ අදින්නේ ඔයගොල්ලන්ගේ කාර්. එතකොට අපි කියනවා අර කාර්ය අපේ කියලා. එතකොට අර කාර්යයට පුතේ අපි කියන්නේ that car. that car is අපේ කියලායි මට කියා ගන්න ඕනේ. එහෙනම් අපේ කිව්වහම මොකද කියන්නේ? that car is වරහන් ඇතුලේ මම වී දෙන්නම්. ours එතකොට නේ. that car is ours කියන්නේ. that car is ours. ඔන්න මේ විදිහට පුතාලට පුළුවන් මේ සර්වනාමයේ භාවිත කරන්නේ කොහොමද කියලා පුංචි අවබෝධයක් ගන්න. හරිද? හරි. එහෙනම් ලියගන්න වෙලාව තියෙනවා. අපි දැන් මේ විදිහටම යනවා පුතේ ඊළඟට තියෙන සර්වනාමය කියලා දෙන්න. හරි. ඔන්න ඊළඟට තියෙන සර්වනාමය බලන්න. reflexive pronoun. reflexive pronouns. එහෙම නැත්නම් emphatic pronouns කියලා කියනවා. reflexive pronouns. එහෙම නැත්නම් emphatic pronouns. දැන් මේකෙදි පුතාලා හොඳට බලා ගන්න මේක අවධාරණය කරලා කියනවා. දැන් කියනවා මම විසින්ම කියලා. myself. බලන්න. මමම එහෙම නැත්නම් මා විසින්. ඔන්න ඔහොම අදහසක් තමයි සිංහලෙන් එන්නේ. myself කියනවා. ඊළඟට ourselves කියලා කියනවා. ourselves කියන්නේ අපම එහෙම නැත්නම් අප විසින්. අපම අප විසින්ම කියලා කියනවා. ඊළඟට මෙතන yourself කියලා හම්බ වෙනවා. yourself කියලා කියන්නේ ඔබම ඔබ විසින්ම කියලා. ඔබම ඔබ විසින්. ඊළඟට මේකේ බහුවචනය පුතාට හම්බ වෙනවා yourselves කියලා. ඔබ බලා ගන්න yourselves. එතකොට කියන්නේ පුතා කොහොමද? ඔබලාමනේ. දැන් බහුවචනයිනේ. එතකොට ඔබලාම ඔබලා විසින්. ඔබලාම ඔබලා විසින්. yourselves කියලා. ඊළඟට ගත්තොත් he කියන එකේ බහුවචන මේක ගමු they කියන එකේ themselves හම්බ වෙනවා. themselves කිව්වහම
සිංහල තේරුම වෙන්නේ ඔවුන්ම ඔවුන් විසින්ම කියලා. ඔවුන් විසින්ම. දැන් හරි දීසි. මම ඒක වචන ටික ගන්නවා. himself. මොකද පුතේ himself සිංහල තේරුම වෙන්නේ ඔහු විසින්ම. ඔහු විසින්ම. ඊළඟට මම ගන්නවා she කියන එකෙන් herself. බලන්න. යට පේනවද බලන්න? ඇය විසින්. දැන් පුතේ බලන්න පේනවද යට කියලා? ඇය විසින්. ඊළඟට itself කියලා කියන්නේ එතකොට සිංහල ගත්තාම ඌ විසින්ම කියන්නේ. ඌ විසින්ම. හරිනේ? දැන් අපි මේව කියනවා. myself මමම මා විසින්ම, ourselves කියන්නේ අප විසින්ම, yourself ඔබ විසින්ම, yourselves ඔබලා විසින්ම, themselves ඔවුන් විසින්ම, ඊළඟට himself ඔහු විසින්ම, herself ඇය විසින්ම, itself ඌ විසින්ම කියලා. දැන් මේකේ බහුවචන වලට පේනවා ඇතිනේ. බහුවචන හොඳට ස්ටඩි කරන්න බලන්න. බහුවචන වලට මේ VES වලින් තියෙන්නේ. හරි ලේසි අල්ල ගන්න ඔය. selves ඔය එහෙම තියෙනවා. එතකොට අනිත් ටික ඒක වචන මේ දැන් myself කියලා මේ SELF තියෙන්නේ ඔය ඒක වචන ටික. අන්න ඒ විදිහට ඔය ඒක වචන myself. හරිනේ? ඒ නිසා එහෙම පාඩම් කරගන්න පුළුවන්. හරි. දැන් බලන්න මේක යොදන්නේ කොහොමද කියලා. මම මේ ලේසියටම කියලා දෙන්නයි උත්සාහ කරන්නේ. ඒකයි මේ බෝඩ් එකේ ආද මේ විදිහට උගන්වන්නේ. මම හිතනවා ඔබට ඒක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. දැන් මේ බලන්න. අපි දාමු මේ Ravi made kite. Ravi සරුංගලයක් හැදුවා. මම එහෙම කියලා එහෙම ඩොට් පේලියක් දාලා වරහන් ඇතුලේ he කියලා දෙනවා. Ravi made a kite. ඔන්න මං he කියලා දුන්නා. දැන් උත්තරේ එන්නේ කොහොමද කියලා බලමු. තවත් උදාහරණ කීපයක්ම අරගෙන. හරි. number 2. Mother wash clothes. අමරෙදි සේදුවා. Mother wash clothes by මම හිම දීලා වරහන් ඇතුලේ දෙන්නම් පුතේ she කියන එක. තව එකක් ගන්නවා. The children ළමයි the children clean the garden. ළමයි වත්ත සුද්ධ කළා. The children clean the garden. වරහන් ඇතුලේ මම දේ කියලා දෙන්නම්. බලමු කොහොමද දෙන්නේ කියලා. හතරවෙනි බලන්න පේනවද කියලා. හතරවෙනි එක මම ලියනවා. father අපි මොකක්ද දන්නේ? father help the old man. Father helped the old man to cross the road. To cross මාර්ගයෙන් to cross the road. ඔබේ බලන්න මම වරහන් ඇතුළේ දෙනවා cross the road he කියලා. right? මම මේ උදාහරණ ටික සාකච්ඡා කරලා පස්වෙනි එක තේරෙනවා පුතේ. දැන් මේ බලන්න. Ravi made a kite. Ravi සරුංගලයක් හැදුවා. පොඩි කෙටි ක්‍රමයක් කියලා දෙන්නයි මේ හදන්නේ. Ravi made a kite. Ravi සරුංගලයක් හැදුවා. එතකොට මෙතෙන්ට හීන දීලා තියෙන වරහන් ඇතුලේ හී තියෙනවා. එතකොට මේ Ravi කියන්නේ පිරිමි ළමෙක් නේ. එතකොට Ravi කියන කෙනා
පිරිමියේ පිරිමින්ට භාවිත කරන සරනාමය he. එහෙනම් මේ රවි හීම තමයි මෙතනත් තියෙන්නේ. හරි ලේසි. රවිට දාන්න පුළුවන් සරනාමයේ සබ්ජෙක්ටිව් ප්‍රොනවුන් එක he. ඒකමයි මේ වරහන් ඇතුලේ තියෙන්නේ. ආන් එහෙම වෙලාවට අර පස්වෙනි ස්වරූපය අපි දාමු. he කියන එකේ පස්වෙනි ස්වරූපයම ගත්ත. himself. දැන් අයිඩියා එක කොහොමද? රවි made a kite himself. රවිම සරුංගලයක් හැදුවා. දෙවෙනි එක බලන්න. mother wash clothes. අම්මා රෙදි සේදුවා. by දැන් මදර්ට දාන්න පුළුවන් සබ්ජෙක්ටිව් ප්‍රොනවුන් එකම ගන්න. මදර්ට දාන්න පුළුවන් she කියන එක නේද? එහෙනම් ඒ sheමයි වරහන් ඇතුළේ තියෙන්නේ. එහෙම වෙන අවස්ථාවේ පුතා පස්වෙනි ස්වරූපේ දාන she ගේ පස්වෙනි එකම ගන්නද? herself. unless the children clean the garden ළමයි වත්ත සුද්ධ කළා. හරි බලන්නකෝ the children clean the garden ළමයි වත්ත සුද්ධ කළා. හොඳයි. වරහන් ඇතුළේ තියෙන දේ කියලානේ. the children ට දාන්න පුළුවන් subjective pronoun එක මොකක්ද? ඒ subjective pronoun එක they නේද? මොකද ළමයි කිව්වම වුන් කියලා අපි කියන්නේ. එහෙනම් එතෙන්ට දාන්න පුළුවන් දේම නේද වරහන් ඇතුළේ තියෙන්නේ. එහෙම වුණාම මේ they කියන එකේ පස්වෙනි ස්වරූපය මෙහෙට ගෙයිද? එහෙනම් මොකක්ද වෙන්නේ? the children clean the garden themselves. නැකද ලීසි ක්‍රමය. themselves. Father helped the old man. තාත්තා වයස්ක මනුස්සයාට උදව් කළා. To cross the road. පාර මාරුවේ. To cross the road වරහන් ඇතුළේ තියෙන he කියලා. එහෙනම් father දාන්න පුළුවන් සර්වනාමයක් he වරහන් ඇතුළේ තියෙන්නේ he. එහෙනම් පුතා මොකද කරන්න ඕනේ? මෙතෙන්ට දානවා he ගේ තුන්වෙනි මේ පස්වෙනි ස්වරූපය himself කියලා. දැකද? Father helped the old man to cross the road himself. very simple. මම හිතනවා පුතාලට ඒ චුට්ට හොඳට තේරෙන්න ඇති කියලා. එහෙනම් මේ අද දවසේ අපි උත්සාහයක් ගත්තේ පුතේ. අපි උත්සාහයක් ගත්තේ මේ පාඩමේ ඔබට කියලා දෙන්න. මොකද්ද? අපි possessive pronoun එකයි එහෙම නැත්නම් reflexive pronoun කියන මේ දෙක කියලා දෙන්න. එහෙමනම් මේ වීඩියෝට අදාළ තව අභ්‍යාස ටිකක් මම ඔබට දානවා. මීට අමතරව ඒ ටිකත් එකතු කරලා ඔයගලන්ට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම නරඹන්නට අවශ්‍ය පරිසරය අපි නිර්මාණය කරනවා. එහෙමනම් පාඩමත් එක්ක සම්බන්ධ වෙන ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී භාවයෙන්ම ලැබේවා. මේ කාලේ බොහොම පරිස්සමට ඉන්න ඕනේ. මගේ මේ ව්‍යායාමයේ ඔබව ඉදිරියට ගන්නටයි. ඒ නිසා ඔබට යම් රුකුලක් වුණා නම් ඔබට යම් උදව්වක් වුණා නම් එයයි අපේ සතුට. එහෙමනම් සියලු දෙනාටම සුබ දවසක්. Have a nice day. ආයුබෝවන්. හොඳයි. දැන් මේ ඔබ සම්බන්ධ කරගන්නේ අපි සාකච්ඡා කරපු personal pronouns කියන පාඩමේ පුද්ගල සර්වනාම කියන පාඩමට අදාළව the usage of the personal pronouns. එහෙම නැත්නම් මේ personal pronouns භාවිතා කරන්නේ කොහොමද? දැන් පේනවාද අපි නිෂ්කලංක පරිසරයක තියෙන ඒ රමණීයත්වය ඔබ දකිමින් දැන් මේ ඉගෙන ගන්න හදන්නේ the usage of the personal pronouns. සර්වනාම භාවිතය කොහොමද කියලා. දැන් මේ ඔබ දකින්නේ personal pronouns පාඩමට අදාළ ඒ කොටස් පහ තියෙනවා. දැන් මම වෙනද වගේ ඒ අදාළ personal pronouns එකේ නම ලියලා නැහැ. හැබැයි මම අංක විදිහට දීලා තියෙනවා. දැන් පළවෙනි අංකේ බලන්න ඒක කියලානේ. එකට මම දාලා තියෙන්නේ subjective pronouns 7 දෙනාම. පළවෙනි එකේ subjective pronouns ටික තමයි මේ දීලා තියෙන්නේ. I, we, you, they, he, she, it කියලා. ඔන්න subjective pronouns. ඊළඟට දෙවෙනි එකට ගියාම objective pronouns තියෙන්නේ. දෙවෙනි එකේ පුතා objective pronouns තියෙනවා. තුන්වෙනි එකට ගියාම තියෙන්නේ possessive adjectives ටික. possessive adjectives. හරිනේ? හතරවෙනි එකට තියෙන්නේ ඔයගලන් ඉගෙන ගත්ත possessive pronouns. දැන් බලන්න mine කියන්නේ මගේම, ours කියන්නේ අපේම, yours ඔබේම, ඔබලාගේම, theirs ඔවුන්ගේම, ඒ විදිහට his ඔහුගේම, hers ඇගේම, its උගේම කියලා තියෙනවා. ඊළඟට මේ අවසානයේ තියෙන්නේ
emphatic pronouns එහෙම නැත්නම් reflexive pronouns ටික. දැන් myself කියන්නේ මමම මා විසින්ම, ourselves කියන්නේ අපම අප විසින්ම, yourself කියන්නේ ඔබම ඔබ විසින්ම, ඊළඟට yourselves උනහම ඔබලාම ඔබලා විසින්, ඊළඟට themselves කියන්නේ ඔවුන් විසින්ම, ඊළඟට himself ඔහුම ඔහු විසින්ම, herself ඇයම ඇය විසින්ම, itself ඌම ඌ විසින්ම කියලා අපි මේ වගුව තමන් පාඩම් කර ගන්න ඕනේ. ඒතර පාඩම් කරන්නේ කොහොමද? අංක විදියට. තමන්ගේ ඇඟිලි පහ ගන්න බලන්න. ඇඟිලි පහේ මාපට ඇඟිලි නම් පටන් ගත්තාම ඒක ගන්න 1 2 3 4 5 කියලා. අරගෙන ඇඟිල්ල පහ අරගෙන I, me, my, mine, myself. අන්න එහෙම මේ වගුව we, us, our, ours, ourselves. ඊළඟට you කියලා ගියාම you, your, yours, yourself, ඒ වගේම yourselves කියලා ගන්න. ඇඟිලි පහෙන් යන්න. ඊළඟට they, them, their, theirs, themselves කියලා යන්න. He, him, his, himself. ඊළඟට she, her, hers, herself. අවසානයේ itself. ඔය විදිහට තමන්ගේ ඇඟිලි පහ අරගෙන අර ඇඟිලි පහ ගන්න. උදේ ඔයගලන්ට මම ඔය දීලා තියෙන රූපෙත් එක්කත් බලන්න පුළුවන්. with the picture. තමන්ගේ ඇඟිලි පහ අරගෙන I fold කරන නමන්න. මහපට ඇඟිල්ලට I, ඊළඟට me, my, mine, myself. ඔය විදිහට පුළුවන් පුතාලා මේ ටික භාවිතා කරන්න ඉගෙන ගන්නවා. එතකොට පළවෙනි අවස්ථාව පාවිච්චි කරන්නේ පුතා කර්තෘ විදිහට තියෙනකොට. මේ කර්තෘ විදිහට වාක්‍යයක අපි භාවිතා කරන්නේ මේ අය. ඊළඟට දෙවෙනි එක අපි ඔබ්ජෙක්ට් එක විදිහට කර්මයේ විදිහට පාවිච්චි කරේ. තුන්වෙනි එක අපි නාම විශේෂණයක් විදිහට පොසෙසිව් ඇඩ්ජෙක්ටිව් එකක් විදිහටයි පාවිච්චි වෙන්නේ. එතන විශේෂණ පදයක් විදිහට තුන්වෙනි අවස්ථාව දාන්නේ. හොඳට මතක තියාගන්න ඉන්න තුන්වෙනි අවස්ථාවේ වෙන්නේ ඒ ඉස්සරහට තියෙන හිස්තැනට පිටිපස්සේ නාම පදයක් තියෙනවා. ඊළඟට හතරවෙනි අවස්ථාව අයිතිය හැඟෙනකොට පොසෙසිව් ඇඩ්ජෙක්ටිව් එක විදිහට මේ හතරවෙනි අවස්ථාවේ කට්ටිය පාවිච්චි කරනවා. අවසානයේ emphatic pronouns එහෙම නැත්නම් අවධාරණය කරලා කියනකොට අපි මේ reflexive එහෙම නැත්නම් emphatic pronouns වර්ගය පාවිච්චි කරනවා. දැන් හිමීට බලන්න අපේ අභ්‍යාසයේදී මම ඔයගලන්ට දීලා තියෙනවා select the correct personal pronoun. බලන්න පුංචි අභ්‍යාසයක් දැන් මේ. තෝරන්න නිවැරදි correct කියන්නේ පුතේ නිවැරදි personal pronoun පුද්ගල සර්වනාමය to fill in the blanks හිස්තැන් පුරවන්න. පළවෙනි එකට ආපුවාම පළවෙනි එකේ තියෙනවා whose workbook. දැන් මේ බලන්න පළවෙනි එකට අදාළව whose workbook is this? කාගේද මේ වැඩපොත? එතකොට කියනවා ඒක it is මොකද්ද පුතේ ගැලපෙන්නේ? මේ දෙන්නගෙන් it is mine. හරි. mine කියන එකේ ඉන්නේ ඒ උත්තරේ පුතා මෙතෙන්ට ලියනවා. my එන්නේ. it is mine. ඒක මගේ. දෙවෙනියට ආපුවාම they bought that van. ඔවුන් අරගෙන ආවා. ඔවුන් මිලදී ගත්තනේ. they bought that van. ඔවුන් මේ van එක මිලදී ගත්තා. now it is දැන් ඒක අපි මොකද්ද කියන්නේ? දැන් ඒක මේ උත්තර දෙකක් දීලා තියෙනවා. එකක් තමයි their, අනිත් එක theirs කියලා. මොකද්ද ගැලපෙන්නේ? මේ තියෙන්නේ theirs දෙවෙනියට තියෙන එක මේ. ඔවුන්ගේ. now it is theirs. මෙතෙන්ට එන්නේ. බලන්න තුන්වෙනි අවස්ථාව. my aunt has a pet dog. මගේ නැන්දාට සුරතල් බලු පැටියෙක් ඉන්නවා. එතකොට tail කියලා තියෙන මේ නැට්ට මේ. එතකොට tail කියන්නේ නාම පදයක්. නාම පදයක් ඉස්සරහට එන්න ඕන මතකයි මොකද්ද? නාම පදයක් ඉස්සරහට එන්න ඕන තුන්වෙනි ස්වරූපය. ඒ කියන්නේ ඇඟිල්ලෙන් නමාගත්ත තුන්වෙනි එක. it එක its වෙන්න ඕන. එහෙනම් උත්තරය its කියලා එන්නේ. දැන් බලන්න හතරවෙනි වාක්‍යයට එන්න. හතරවෙනි වාක්‍යයේ කියනවා these houses belong. දැන් මේ මුදලාලි කෙනෙක්ගේ ළමෙක් මෙහෙම කියන්නේ. these houses belong to මේ ගෙවල් අයිති කාටද? බලන්න parents කියන්නේ නාම පදයක්. එහෙනම් නාම පද ඉස්සරහට දාන්නේ අංක 3ෙන්. එහෙනම් my. these houses belong to my parents. මේ ගෙවල් අයිති මගේ දෙමව්පියන්ට කියලා කියනවා. පස්වෙනි එකට ආපුවාම
කමල්. ඔන්නකන් කමල් කියලා තියෙනවා. කමල් දැන් ඇත්තටම මේ දෙන්නගෙන් කවුද ගැලපෙන්නේ? බලන්න. he කියලා තියෙනවා himself තියෙනවා. Build a house in the city without any support from his parents. දෙමෝපියන්ගෙන් කිසි උදව්වක් නැතුව ඔහු නගරයේ නිවසක් ඉදි කළා. එහෙනම් මෙතන කමල් අපිට he දාන්න බෑ. එහෙනම් උත්තරය himself. කමල් himself build a house. කමල්ම නිවසක් ඇදුවා in the city without any support from his parents. දැන් අපි 6 වෙනි එකට එනවා. When I have no one. when කියන්නේ විට I have no one to talk මට කතා කරන්න කවුරුවත් නැති වෙනකොට. when I have no one to talk to කවුරුත් කතා කරන්න නැති වෙනකොට I talk to මම කතා කරනවා. දැන් බලන්න මෙතන ඉන්නේ වාක්‍යයේ subject එක I. එහෙනම් පුතාලා අවධාරණයෙන් කියනවා mine නෙමෙයි උත්තරය myself. හොඳට මතක තියාගන්න ඉන්න. කර්තෘමයි නැවතත් හිස්තැනට පිරවෙන්න තියෙන්නේ. එතකොට my I කියලා ලියන්න බෑ. I ගේ පස්වෙනි ස්වරූපේ තමයි myself කියලා උත්තරේ එන්නේ. I talk to myself මම කතා කර ගන්නවා. The cat clean. ඔය බලන්න. පූසා පිරිසිදු කරගත්තා. The cat clean නුනා itself. The cat clean itself and then it clean the kittens. බලන්න the cat පාවිච්චි කරන්න පුළුවන් ඉන්නේ. එහෙනම් it ගේ පස්වෙනි ස්වරූපේ මොකද්ද? itself කියලා මෙතෙන්ට එන්නේ. number 8 I told මං කිව්වා වාක්‍යයේ කර්තෘ තියෙනවා verb එකක් තියෙනවා නැත්te object එක. එහෙනම් උත්තරේ මොකද්ද? her කියලා එන්නේ. I told her to come tomorrow. මං ඇයට කිව්වා හෙට එන්න කියලා. number 9 we enjoy අපි සතුටු වුණා. we enjoyed us කියන්න බෑ පුතා. බාන්න ගැලපෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ මොකද්ද? ourselves. we enjoyed ourselves very much. අපි ගොඩාක් සතුටු වුණා, විනෝද වුණා. අවසානයේ 10 වෙනියට ආපුවාම he is a friend of ඔහු මගේ යාළුවෙක්. ඒතර he is a friend of මොකක්ද දෙන්නේ? my කියන්න බෑ. මොකද my කියන්න නම් නාම පදයක් පිටිපස්සෙන් තියෙන්න ඕනේ. ඉස්තන පිටිපස්සේ නාම පදයක් නැහැ. එහෙනම් he is a friend of mine නෙමෙයි පුතේ mine කියලා ඉන්නේ. හරි. දැන් අපි ඔන්න වාක්‍ය 10ක් කියලා දුන්නා. තවත් පුංචි අභ්‍යාසයක් බලමු. මේකේ මම දුන්නේ මෙහෙම fill in the blanks හිස්තැන් පුරවන්න using the correct form of the pronoun in brackets. දැන් වරහන් ඇතුලේ දීලා තියෙන සර්වනාමයෙන් හිස්තැන් පුරවන්න කියලා මන් දුන්නේ. පළවෙනියට තියෙනවා this is. දැන් this is classroom කියලා තියෙන්නේ මේ. අර මගේ යෙදීම් බලන්න. classroom කියන්නේ නාම පදයක්. නාම පදයක් ඉස්සරහට තුන්වෙනි ස්වරූපේ එන්න ඕනේ. එහෙනම් v ගේ තුන මොකද්ද? මෙතෙන්ට එන්නේ v ගේ තුන. එහෙනම් උත්තරය our අකුරු කියන්නේ our. තුන්වෙනි ස්වරූපේ our. දෙවෙනි එක he is a friend of. ඔය කලින් අපි දැනගත්ත අයගේ මොකක්ද දෙන්නේ? is a friend of mine mine is a friend of mine. ඔහු මගේ යාළුවෙක්. number 3 he told me the story. ඔහු මට කතන්දරේ කිව්වා. දැන් බලන්න මේ සබ්ජෙක්ට් එකත් දාන්න තියෙන්නේ තී. ආන් ඒ වෙලාවට he ගේ පස්වෙනි ස්වරූපයෙන් මෙතෙන්ට දාන්න. ඒතර he told me the story himself. අහුණාද ක්‍රමේ හරි ලේසිනේ. මේ කර්තෘත්හි වරහන් ඇතුළේ දාන්න තියෙන්නේ තීමයි. එහෙනම් එයාගේ පස්වෙනි ස්වරූපයයි මෙතෙන්ට එන්නේ. he told me the story himself. himself කියලා ඉන්නේ. හතරවෙනියට එනවා. is this book මේ පොත ඔයාගේද? දැන් your දාන්න බෑ. මොකද your දාන්න නම් මේ ස්ථාන පිටිපස්සේ නාම පදයක් තියෙන්න ඕනේ. එහෙම එකක් නැහැ. ඒක නිසා පුතේ මෙතෙන්ට එන්නේ possessive pronoun එක. එහෙනම් උත්තරය yours කියලා එන්නේ yours. මේ ඔයගලන්ට මම ඉතුරු කරලා තියෙන්නේ. yours yours. number 5 she came with. she came with. අන්න බලන්න. mother කියන්නේ අම්මනේ. අම්මා කියන්නේ නාම පදයක්නේ. එහෙනම් මෙතෙන්ට පුතේ උත්තරය තුන්වෙනි ස්වරූපේ ඉන්න ඕනේ. එහෙනම් she ගේ තුන්වෙනි ස්වරූපේ තමයි her කියලා එන්නේ.
එහෙනම් she came with her mother. හරිනේ? 6 වෙනි එක. What are talking about? එතන මොකද්ද? What are කතෘ කෙනෙක් නැහනේ. එහෙනම් උත්තරය youමයි. What are you තියෙන එකමයි. What are you talking about? ඔබ මොනව ගැනද මේ කතා කරන්නේ? Number 7. Father gave තාත්තා දුන්නා. වාක්‍යයේ කතෘ වෙනෝ gave ක්‍රියාපදයේ තියෙනවා. එහෙමනම් they කියන්නේ කී ඔබ්ජෙක්ට් එකේ ඉන්න ඕනේ. එහෙනම් father gave them කියලායි උත්තරේ වැටෙන්නේ. THEM. එතන father gave them some money. තාත්තා උන්ට මුදල් ටිකක් දුන්නා. 8 වෙනියට ආපුවාම can you do it? ඔයාට පුළුවන්ද කරන්න? Can you do it? ඔව් ඔයාටම පුළුවන්ද මේ බලන්න. you කියන්නේ මෙතන කතෘ. එහෙනම් පස්වෙනි ස්වරූපයයි ඉන්න ඕනේ. එහෙනම් උත්තරේ එනවා yourself. YOURSELF. ඊළඟට 9 වෙනි එකට ආපුවාම that car is අර කාර්ය. ඒතර that car is ඔහුගේ කියන්නේ නේ. ඔහුගේ කියන්නේ possessive pronoun එක his පුතා HIS. එහෙනම් that car is his අර කාර්ය ඔහුගේ. Number 10. I posted the letter. මම ලිපිය තැපල් කළා. I posted the letter. ආයත් වරහන් ඇතුලේ තියෙන අයිනේ. එහෙනම් අයිගේ පස්වෙනි ස්වරූපේ තමයි මෙතෙන්ට එන්න ඕනේ. එහෙනම් උත්තරේ වැටෙනවා I posted the letter myself කියලා. MYSELF. I posted the letter myself කියලායි පුතේ උත්තරේ එන්නේ. දැන් ඔන්න ඔය විදිහට ඒ චූටි අභ්‍යාසත් අපි ඉගෙන ගන්නවා. දැන් මේක කොහොමද O level වලට වගේ එනකොට පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙලා එනකොට මේ බලන්න දැන් ඡේදයක් ඇතුලේ තියෙන්නේ. මෙහෙම මම ප්‍රශ්න දෙනවා. ඔන්න මම ඒ මහත්යත් ඇඳලා තියෙනවා. read the following paragraph. මේ ඉන්නේ මහත්යනේ අපේ අදාළ පාඩමේ. රුසිත් සුපේෂල්. read the following paragraph. කියවන්න පහත ඡේදය and fill in the blanks. හිස්තැන් පුරවන්න. පහත ඡේදය කියවා හිස්තැන් පුරවන්න. දැක්කනේ read and fill the blanks using the words given in the box. given in the box කියලා තියෙන්නේ. දෙපාරක් වැදිලා නේද? given in the box කියලා තියෙන්නේ. දැන් දීලා තියෙන වචන ටික බලන්න. දැන් පළවෙනියට තේනවානේ it කියලා. අපි තේරුම දන්නවා ඌ වෙන්න පුළුවන්, ඌට වෙන්න පුළුවන්, එය වෙන්න පුළුවන් නේ. themselves ඔවුන් විසින්ම. ඊළඟට his කියලා තියෙනවා ඔහුගේ. she කියන්නේ ඇයනේ. he කියන්නේ ඔහු. they ඔවුන්. my මොකද පුතේ my කියන්නේ මගේ. her ඇගේ. සමහරවිට ඉතින් ඇගේම වෙන්නේ ඇගේ. ඔව් ඇගේ කියලා කියන්න පුළුවන්. ඇයට කියන්නත් පුළුවන් නේ. they are ඔවුන්ගේ. ඊළඟට we කියන්නේ අපේ. him කියන්නේ ඔහුට කියලා. දැන් අපි මේ ඡේදය කියවගෙන යනවා. කියවගෙන යනකොට අර්ථයත් එක්ක ගැලපෙන සරනාමයම පුතලා දාන්න ඕනේ. Mr. Rusit Supeshal is a teacher. එයා ටීචර් කෙනෙක්. දැන් වාක්‍යයේ teach කියලා ක්‍රියාපදයේ තියෙනවා. එහෙනම් නැත්te කතෘ. මොකද මෙතෙන්ට එන්නේ එතකොට? ඔහු. එනක ඔහු කියන්නේ මෙන්න he. h අකුර කැපිටල් කරලා මෙතෙන්ට ලියන්න. HE. එතන he teaches in a school in Colombo. He teaches in a school in Colombo. Right. දැන් තියෙන්නේ mixed school එකක්ලු. එහෙනම් ඒකනේ. ඒක වෙන්න ඕනකෝ. මේ තියෙන ඒක කියන්නේ it. ගෙනාව මෙතෙන්ට ලිව්වා. Then you say it is a mixed school. It is a mixed school. ඒක මිශ්‍ර පාසලක් නේ. Students like ළමයි කැමති. දැන් බලන්න students කියන්නේ වාක්‍යයේ කතෘ තියෙනවා. like කියන්නේ ක්‍රියාපදයේ තියෙනවා. එහෙනම් ඔබ්ජෙක්ට් එකක්. කාටද කැමති? ඔහුට මේ him HIM. Students like him very much. ළමයි ඔහුට ගොඩාක් කැමති. ඊළඟට තියෙනවා wife is a nurse. wife nurse කෙනෙක්. හැබැයි wife ගේ නාමපදයේ තියෙනවා නාමපද විස්තර වෙන්න ඕනේ. එහෙනම් මේ වචනේ මේ his ඔය possessive adjective එක තුන්වෙනි ස්වරූපේ his wife. හරිනේ හතරවෙනි එකට එන්නේ පුතා
his කියන එක HIS. එතන first letter capital කරන්න පුතේ. H අකුර. HIS H අකුර capital ඈ. His wife is a nurse. Wife nurse කෙනෙක්. ඊළඟට වාක්‍යයට එනවා. දැන් work කියලා තියෙන ක්‍රියාපදයේ work. ක්‍රියාපදේ බහුවචනෙන් තියෙන්නේ. එහෙනම් ගැලපෙන්නේ මේ තියෙන්නේ they කියලා. THEY they. they වැරදිනේ. they නෙමෙයි ඉන්නේ මොකද්ද? ඔව්. එතන ස්තන තිබ්බා කියලා ගන්න බෑ. ඔව් their workplace. මම work නෙමෙයි workplace වෙන්න ඕනේ. එහෙනම් THEIR T capital කරන්න. their workplace is ආශ්‍රි hospital. වැඩ කරන තැන ආශ්‍රි hospital එක. ඊළඟට තියෙනවා their workplace is ආශ්‍රි hospital කියන්න බෑනේ. ඔව්. එහෙනම් ඒක අපි නැවත හදන්න ඕනේ. දෙයා මේ පුතා මොකද පේනවනේ දැන් අර නර්ස් නේ එහෙනම් එතකොට her workplace එන්න ඕන පහට දාන්න පුතේ her කියලා sorry පහට එන්න ඕන her කියලා her workplace is ආශ්‍රි hospital ඊළඟට මේ goes කියන්නේ ක්‍රියාපදයේ ඒක වචනයි මෙතන දානවා she කියලා එතකොට she goes to work by bus ඇය වැඩට යන්නේ බස් එකෙන් ඊළඟට have two children ළමයි දෙන්නෙක් ඉන්නවා. එහෙනම් කතෘ කවුද? they කියලා එන්න ඕනේ. they කියන එක මෙතෙන්ට T capital කරන්න. THEY. They have two children ළමයි දෙන්නෙක් ඉන්නවා. ඊළඟට school. එතකොට ළමයි දෙන්න කිව්වම ඔවුන්නේ. ඔවුන්ගේ පාසල මේ දෙයා ඉන්නේ මෙතෙන්ට පුතේ. 8 වෙනි එකටයි දෙයා ඉන්නේ. THEIR. Their school is ගැමුණු මහා විද්‍යාලය. ඒගොල්ලන්ගේ පාසල ගැමුණු මහා විද්‍යාලය. They learn ඔවුන් ඉගෙන ගන්නවා computers. එතන ඔවුන් ඉගෙන ගන්නවා computers themselves. අර ලේසිමේ. ඔවුන් විසින්ම themselves. ඔවුන්ම computer ඉගෙන ගන්නවා. අවසානයේ they are in ඒගොල්ලන් ඉන්නේ they are in මොකක්ද ගැලපෙන්නේ? ඔව් they are in මගේ පන්තියේද? ඔව් they are in my class. ඒගොල්ලන් ඉන්නේ මගේ පන්තියේ. ඉතින් ආයෙ සබ්ජෙක්ට් එකක් නැහැ 11ට මේ. මොකක්ද දෙන්නේ නම්? we are good friends. අපි හොඳ යාළුවෝ. අපි හොඳ යාළුවෝ. එහෙනම් පුතේ මේ විදිහට පුතාලට මේ වගේ ප්‍රශ්න එනකොට හිතලා ලියන්න යම් කිසි උදව්වක් අපි උනා කියලා හිතෙනවා. එහෙමනම් මේ පාඩම අවසන් වෙනවා. ඔබට සියලුම දෙනාට අපි ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් බොහොම ස්තුතියි පාඩමත් එක්ක සම්බන්ධ වීම. ආයෙත් අපි වීඩියෝ එකකින් හම්බ වෙමු.